ආයුබෝවන් දරුවනේ ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් වේවා. අදත් මේ YouTube නාලිකාව තුලින් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ සිංහල විෂය හදාරන දරුවන්ට අවශ්‍ය පාඩමක් පිළිබඳව. අපි මේ දක්වා ඔයාලත් එක්ක උසස් පෙළ දරුවන්ට අවශ්‍ය ව්‍යාකරණ පාඩම්, රචනා සාරාංශ මේ වගේ දේවල්, එතකොට විචාර ලියන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධව සාකච්ඡා කරලා තියෙනවා. අදත් මම හිතුවා උසස් පෙළ දූ දරුවන්ට වැදගත් වෙන නූතන පද්‍ය සංග්‍රහයේ එන මහගමසේකර මහතාගේ මාර යුද්ධය කියන නිසදස් නිර්මාණය පිළිබඳව ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. මහගමසේකර මහතා ගැන කතා කරද්දී පුතේ මහගමසේකර මහතා නිසදස් කවියේ පළවෙනි යුගය නියෝජනය කරන කවියෙක්. නිසදස් කවියේ ප්‍රථම යුගය තමයි මහගමසේකර මහතා නියෝජනය කරන්නේ. අපි වර්ග කරන්නේ නිදහස් කවියේ ප්‍රථම යුගයට අයත් විදියට. ජී.බී. සේනානායකගෙන්, එතකොට ගුණදාස අමරසේකරගෙන්, සිරි ගුණසිංහ මහතාගෙන්, මහගමසේකර මහතාගෙන්, ඊට පස්සේ විමල් දිසානායක මහතාගෙන් නිසදස් කවියේ දෙවන පරපුර පෝෂණය වුණා. අද අපි මහගමසේකර මහතාගේ බෝඩිම කියන පද්‍ය කෘතියේ නිසදස් පද්‍ය කෘතියේ අඩංගු වෙන අන්තර්ගත වෙන මාර යුද්ධය කියන නිර්මාණය ගැන තමයි පුතේ අද අපි සාකච්ඡා කරන්නේ. මහගමසේකර මහතා අපේ සිංහල සාහිත්‍යයට විශාල සේවයක් කරපු පුද්ගලයෙක්, කලාකාරුවෙක්, කවියෙක්. ඔහුගේ කාව්‍ය නිර්මාණ කිහිපයක් මම ඔයාලට දැනගන්න කියන්නම්. සක්වාලිහිණි, හෙට ඉරක් පායයි, මක් නිසා දෙයත්, බෝඩිම, නොනියමි, ඊට පස්සේ ඔහුගේ අවසාන වශයෙන් ඔහු ප්‍රබුද්ධ කියන නිසස් පද්‍ය නිර්මාණය, ප්‍රබුද්ධ කියන කාව්‍ය ග්‍රන්ථය සම්පාදනය කරලා ඒක එළි දක්වනකොට ඔහු මේ ලෝකේ අතහැරලා ගිහිල්ලා අඩු වයසකින් ඔහු මරණයටපත් වුණා. අපි අද මාර යුද්ධය ගැන කතා කරද්දී පුතේ අපි මාර යුද්ධය ගැන මේ කියවෙන්නේ මොකද්ද? මාර යුද්ධයේ නිර්මාණයේ කතුවරයාගේ කවියගේ අරමුණ වෙන්නේ මොකද්ද? වෙන්නේ නැති මොකද්ද කියන දේ මුලින්ම දැනගෙන තිබීම ඉතාම වැදගත් කියලා මම හිතනවා. පුතේ මේ මාර යුද්ධය කියන නිර්මාණයේ අරමුණ වෙන්නේ සිද්ධාර්ථ කුමාරයා, තමන්ගේ යශෝදරා දේවිය, රාහුල කුමාරයා, තමන්ගේ රම්ම සුබ කියන මාලිගා සහ ඔහුගේ රාජකම, ඉන්දියාවටම අගරජකම සියලු දේ අතෑරලා ගියා තවුස්දම් පුරන තවුසෙක් විදියට. මෙන්න මෙහෙම ගිහිල්ලා තවුස්දම් පුරද්දී ඔහුට ඒ සිද්ධාර්ථ කුමාරයාට මෙහෙම දෙයක් මතක් වෙන්නේ නැති, යශෝදරාව ගැන මතක් වෙන්නේ නැති, එතකොට ඒ තමන් අතෑරපු දේවල් ගැන මතක් වෙන්නේ නැති කියන සිතුවිල්ල පෙරදැඩි කරගෙන තමයි මේ නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙමත් නැත්නම් සිද්ධාර්ථ කුමාරයාගේ සිතුවිලි සමූහයක්, ඔහුගේ සිතුවිලි, ඔහු දුෂ්කර ක්‍රියා කරද්දී, ඒ බුදුබව ලබා ගන්න උත්සාහ කරද්දී, ගිහි හැර ගිහිල්ලා බුදුබව ලබා ගන්න උත්සාහ කරද්දී ඔහු දරූ ප්‍රයත්නය, ඔහුගේ සිතුවිලි මේ නිර්මාණයෙන් ඉස්මතු වෙනවා කිව්වොත් ඒක වැරද්දක් වෙන්නේ නැහැ. අපි පුතේ ගොඩක් අය, අපේ ආච්චිල සීයලා, ගම්වල බොහෝ අය හිතන් ඉන්නේ, අපි බෞද්ධ කතාවල අහලා තියෙන්නේ මාර දූවරු ඇවිල්ලා බුදුහාමුදුරුව පරාජය කරන්න, බුද්ධත්වයේ ලබා ගන්න ඉඩ නොදී වැඩ කරා කියලා. ඒත් මහගමසේකර මහතයා මේ නිර්මාණය තුලින් ධ්වනිතාර්ථවත් කරනවා. ඒක නෙමේ නියම මාර පරාජය කියන්නේ. මාර පරාජය කියන්නේ අදෘශ්‍යමාන හස්තයක් ඇවිල්ලා බුදුහාමුදුරුව නැත්තම් සිද්ධාර්ථ තවුසා පරාජය කිරීම නෙමේ. මාර පරාජය කියන්නේ ඔහුගේ ඒ සිතුවිලි, එතකොට ඒ පුතජන ජීවිතය ගැන එන සිතුවිලි සියල්ල පරාජය කරලා මේ භව ගමන එතර කරන ක්‍රමය, නැත්තම් ඉපෙදෙමින් මැරෙමින් මේ යන ක්‍රමයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට ඒ සිතුවිලි එක්ක සටන් කිරීම කියන එක මහගමසේකර මහතා මේ නිර්මාණය තුලින් ඉස්මතු කරලා තියෙනවා, ධ්වනිතාර්ථවත් කරලා තියෙනවා. මේ නිර්මාණය සරල භාෂාවකින් මහගමසේකර මහතා වර්ණනා කරලා තියෙනවා. සමහරවිට සබාදහමේ පරිසර වර්ණනාවත් මේකේ බහුලව තියෙනවා. අපි බලමු මේ නිර්මාණයේ
මහගමසේකර මහතා මොනවද කියලා තියෙන්නේ කියලා. ඔය ළඟ ඔයාලගේ නූතන පද්‍ය සංග්‍රහයේ ඒ මුද්‍රිත පොත තියෙනවා නම් වඩාත් හොඳයි. මම කියවද්දී ඔයාලටත් බලන්න පුළුවන්. අපි බලමු මේ නිර්මාණය ගැන. කතුවරයා මුලින්ම නම දාලා තියෙනවා මාර යුද්ධය කියලා. මාර යුද්ධය කියන මාතෘකාවෙන්ම අපිට ගම්‍යමාන වෙන්නේ පුතේ අර මාරයා පරාජය කිරීම කියන එක. මාර දෝරු ඇවිල්ලා මාරේ විවිධ අයුරින් පරාජය කරන්න උත්සාහ කරා අපේ බුදුහාමුදුරු. අපිට අන්නේ සිදුවීම් ඒ බෞද්ධ කතා තමයි එකපාරටම අපේ සිතට මැවෙන්නේ මතක් වෙන්නේ. අපි දැන් එහෙම හිතාගෙන ඒ දේ අපේ හිතේ හිතාගෙන අපි මේ දේ අසවිදිමු. මෙහෙම මුලින්ම කවියා පරිසර වර්ණනාවකින් තමයි තමන්ගේ නිර්මාණය ආරම්භ කරලා තියෙන. අපි බලමු මෙහෙම තියෙනවා. අහස පොළොව ඉර හඳ තරු ගම් හෝ වැව් නදී කඳුරු මලින් පිපුණු ඝන වනතුරු ඔබ මා වෙත කෙරෙයි නුදුරු. අහස පොළොව ඉර හඳ තාරකා අහස පොළොව ගංගා වැව් එතකොට දිය ඇලි එතකොට මල් වලින් පිපුණු ඝන වනාන්තරය මෙන්න මේ සියලු දේවල් දකිද්දී ඒ සිදුහත් තවුසා ඔබ මා වෙත කෙරෙයි නුදුරු. අපි දන්නේ නැහැ ඔබ කියන්නේ කවුද කියලා. දැන් මම කලින් කතාව කියවු නිසා ඔයාලා දන්නවා ඔබ කියන්නේ මෙතන යශෝදරා දේවිය. සිදුහත් තවුසා දැන් ගිහිගේ හැර ගිහිල්ලා මහා වනාන්තරයක බමුණෙක් මේ සත්‍ය සොයන කෙනෙක් වගේ බවුන් වඩනා කෙනෙක් වගේ ඒ අදාළ භාවනාකාරයන් කරමින් ඉන්නවා. මෙන්න මේ වෙලාවේ ඔහු දකිනවා. ඔහු කියන්නේ සිද්ධාර්ථ කුමාරයා දකිනවා අහස පොළොව ඉර හඳ තාරකා වැව් දිය ඇලි එතකොට මල් පිපිච්ච ඝන වනාන්තර ඔහු දකිනවා. මේව දකිද්දී ඔහුගේ හිතට එනවා මෙහෙම කියනවා ඔබ මා වෙත කෙරෙයි නුදුරු. ඔබ මට තව තවත් ඔබගේ දුරස්ථභාවය ඔබ මට තවත් ලං කරනවා. ඔබගේ දුරස්ථභාවය මට දැනෙනවා. යශෝදරා දේවිය මතක් වෙනවා මේ සෝබාදාමේ අලංකාර පරිසරය දකිද්දි කියලා කතුවරයා මෙතෙන්දි කියන්නේ අපිට මෙතෙන්දි සෝබාදාමේ අවස්ථාවල් ගැන ඒ මල් පිපිච්ච වනාන්තරය ගැන දිය ඇලි ගැන ගංගා ගැන කඳු ගැන අපේ හිතේ චිත්ත රූප රාශියක් මැවෙනවා. අපිට ඒ බෞද්ධ කතාව බුදුහාමුදුරුවෝ භාවනා යෝගී ගත කරපු ඒ ජීවිතය ගැන සිදුහත් කුමාරා භාවනා යෝගී ගත කරන ජීවිතය ගැන අපේ හිතේ ඒ කතන්දර අපිට ඇඟ වෙනවා ධ්වනිතාර්ථ වෙනවා. අපි ඊට පස්සේ බලමු ළමයි. ඔබෙන් දුරව සිටිනා මට තදින් දැනේ ඔබේ ගුණය එතෙක් දවස් මා තුල වූ කලකිරීම යශෝදරා කුමරියනි දැන සිටියේ ඔබ පමණය. යශෝදරාව තමයි සිද්ධාර්ථ කුමාරයාගේ හිතේ තියෙන අදහස හොඳටම දන්නේ. ඔහුට රම්ම සුරම්ම මාලිගා අන්තපුර ආදිය ඒ රජකම ඔහුට අවශ්‍ය නොවේ කියන කතාව දන්නේ යශෝදරා දේවිය පමණයි. පිය රජතුමාවත් සුද්ධෝදන රජතුමාවත් දැනගෙන හිටියේ නෑ. ඒ දේවල් සම්බන්ධව එහෙම තැකීමක් කරේ නැහැ. යශෝදරා දේවිය තමයි සිද්ධාර්ථ කුමාරයා අවබෝධ කරගත් එකම ස්ත්‍රිය. ඒකයි කියන්නේ යශෝදරා තාම බුදු වෙලා නැහැ. තාම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නැහැ. ඒ සඳහා උත්සාහ කරද්දී යශෝදරා දේවිය දුරින් ඉන්න එක, Tamanට උදව් කරපු එක, Tamanගේ හිත හදපු හැටි යශෝදරා දේවිය උන්වහන්සේට මතක් වෙනවා. එයින් මිදෙන මගක් සොයා මා නිබදව සිටිවිල්ලෙන් හිඳිනා සඳ ඔබ මා වෙත දයා සිතින් සැනසිලි බස් කී සැටි මට සිහිපත් වෙයි. මම මෙන්න මේ ජීවිතයේ කලකිරිලා මේ රජකම මේ අන්තපුර ස්ත්‍රීන් රම්ම සුරම්ම සුබ කියන මාලිගා මේ හැමදේම බලය මේ හැමදේම කලකිරිලා තමයි සිද්ධාර්ථ කුමාරයා හිටියේ. අද කාලේ කුමාරවරු වගේ ඒව පස්සේ යන්නේ නැහැ. ඒවෙන් කලකිරිලා හිටියේ. මේ දේවල් වැඩක් නැහැ. මේ දේවල් ජීවිතයේ මරණයත් එක්ක මේ සියලු දේ අවසන් වෙනවා කියන එක ඔහු යම් මට්ටමක දැකලා හිටියේ. මෙන්න මේ සිතුවිලි සම්බන්ධව කලකිරීමෙන් ඉඳිද්දී යශෝදරා දේවිය තමයි සිද්ධාර්ථ කුමාරයාට සැනසිලි බස් කිව්වේ. ඒ හිත සනසපු ආකාරය සිද්ධාර්ථ කුමාරයාගේ හිත යශෝදරා දේවිය සනසපු ආකාරය ඔහුට මතක් වෙනවා. තනියම මහ ඝන වනාන්තරයේ භාවනා යෝගී ජීවිතය ගත කරද්දී එකල මසිත උකටෙලියට පිළියම ඔබ පමණක් විය.
එහෙම රාජමාලිගාවේ මේ විකාර දර්ශන දැකමින් කලකිරීමෙන් හිටපු සිද්ධාර්ථ කුමාරයාගේ හිතට එකම සහනයක් උනේ යශෝදරා දේවිය පමණයි. අනිත් සියලු දෙනාම සැප සම්පත් වලට තමයි සිද්ධාර්ථ කුමාරයා යොමු කරේ. ඔහු රජෙක් කරන්න තමයි උත්සාහ කරේ සුද්ධෝදන රජතුමා වුණ. ඔහු පියෙක් වශයෙන් ඒ දේ කරේ. නමුත් යශෝදරා දේවිය පමණයි මේ කලකිරීමට තමන්ගේ සිත හදන්න උදව්පදව් කරේ. සිතට සැනසීමක් ලබා දුන්නේ. අපි ඊට පස්සේ යනවා අර ලේසි අපිට මේ බෞද්ධ කතාව අපිට චිත්‍ර රූපම වෙනවා. ඒ අහපු කතාව අපිට මතක් වෙනවා මේකද කියවද්දී. ඊට පස්සේ බලන්න හිමත් ගිමත් වසත් කලට සැප සම්පත් පිරිවිමාන ගැයුම් වැයුම් ගඳ විලවුන් කසී පලස් සුවඳ බොජුන් වර අඟනන් පිරුණු ඇතොර රජගය පිරි රාජ ඉසුර අලසක අමන කාම වීදිය කාම දිවිය හිමත් ගිමත් වසත් කලට ඔයාලා දන්නවා ගිම්හානය ශීත ඍතුව වසන්ත ඍතුව සරත් ඍතුව මේ ඍතු තියෙනවා. මේ ඍතු තුනට සිදුහත් කුමරාට සුද්ධෝදන රජතුමා හදලා දුන්නා රාම්‍ය සුරාම්‍ය සුබ කියලා මාලිගා තුනක්. මේ කාලවලට ඉන්න සැප සම්පත් පිරිවිමාන අපිට දැන් මේවා චිත්‍ර රූප මැවෙනවා. ගැයුම් වැයුම් වේලාවකට ගායනා වාදන තියෙනවා. ගඳ විලවුන් සුවඳවත් විලවුන් තියෙනවා. කසී පලස් කසී කියන රෙද්දෙන් හදපු පලස් තියෙනවා. ඊට පස්සේ සුවඳ බොජුන් රසවත් සුවඳවත් ආහාර ද්‍රව්‍ය තියෙන වර්ග තියෙනවා. වර අඟනන් පිරුණු ඇතොර. ඇතොර කියන්නේ පුතේ අන්තපුරය ශ්‍රේෂ්ඨ අංගනාවන්. හරි ලස්සනයි මේගොල්ලෝ. ශ්‍රේෂ්ඨ අංගනාවන්ගෙන් පිරිච්ච අන්තපුරයක් තියෙන සිද්ධාර්ථ කුමාරයාට. අන්තපුරය රජගේ පිරි රාජ ඉසුරු. මේ රජගේ පිරිලා තියෙන රාජ සප සම්පත් අලස අමන කාම දිවිය. මෙන්න මේ සියලු සැප සම්පත් අන්තපුර ස්ත්‍රීන් මේ කෑම වර්ග කසීපලස් මේ සියලුම දේවල් රම්මසු සුබ මාලිගා මේ සියලුම දේවල් සිද්ධාර්ථ කුමාරයා දකින්නේ අලස අමන කාම දිවිය වශයෙන් ඔහු දකින්නේ. මේක මේ කිසි වැඩ කර නැති අලස අමන කාම දිවියක් කියලා ඔහු දකින්නේ. අපි මේ බෞද්ධ කතාව හොඳටම දන්නවා. ඊට පස්සේ පුතේ බලන්න නොයා සිද්ධාත් කුමර භාෂාව හරිම සරලයි. නොයා යන්න එපා සිද්ධාත් කුමර පාලවේ සත්‍රුවන් සද්දිනෙන්. දැන් සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ හැරලා යනවට මේ සැප සම්පත් සියලු දේ තියෙනවා. මේ සැප සම්පත් කියනවා උඹ යන්න එපා මේක. මේ ජීවිත දාලා යන්න එපා කියලා සැප සම්පත් කියනවා. සිද්ධාත් නොයා සිද්ධාත් කුමාර කියන්නේ යශෝදරා දේවිය නෙමෙයි මේ සැප සම්පත් මේ සිද්ධාත් කුමාරයාට පවසන දේ. ඒ කියන්නේ ඔහුට මේවා මේ ඇලිලා ඉන්න සැප සම්පත් වලින් ගැලවෙන්න දෙන්නේ නැහැ ලේසියෙන්. පාලවේ සත්‍රුවන් සද්දිනෙන් 2000ක් කොදෙව්වෙන් 2000ක් උණු කොදෙව් වලින් දූපත් වලින් සත්‍රුවන් මණික් වර්ග 7කින් යුත් සත්‍රුවන් 15 විලුස් දවස් 7කින් සතර මහා දිවයින් 4කින් සැදුම්ලත් සක්වලෙහි දිවයින් 4කින් හැදුණු මේ මුළු සක්වලටම එකම රජයි එකම රජා නුඹයි. එහෙනම් මහා විශාල බලයක් තියෙනවා. මේ සත්‍රුවන් කියලා අදහස් කරන විශාල සම්පත් වර්ගයක් තියෙනවා. මුළු මේ කොදේ මේ සම්පූර්ණ සක්වලටම එකම රජ නුඹ පමණයි. නොයා සිද්ධාත් කුමාර යන්න එපා නුඹ මේ ගිහි ජීවිතය දාලා යන්න එපා. මේක හරි සැපවත් ජීවිතයක්. අන්තපුර ස්ත්‍රීන් ඉන්නවා. රම්මසුබ මාලිගා තියෙනවා. එතකොට සක්වලටම එකම බලය තියෙන බලයපතුරු රජතුමා නුඹ යන්න එපා කියලා මේ සැප සම්පත් කතා කරන සිද්ධාර්ථගේ ඒ හිතට ඔහුගේ මේ අබිනික්මනය යන්න නොදී අපි ඊළඟට යනවා. හරිම සරල භාෂාවක් අපිට මේ බෞද්ධ කතාව නැවත මතක් වෙනවා. පහසුවෙන් මම ඒ හැම අත්හලිමි. ඔය කලින් කතා කරපු ඒ සැප සම්පත් බලය ආදී සියල්ල ඊටාම පහසුවෙන් මම අතහැරලා දැම්මා. එහෙත් ඔබ ගැන මතකය දැනුදුමා සිත පෙළයි. ඒත් ඔබ ගැන මතකය තාමත් මගේ සිත පෙළයි. ඔබ කියන්නේ කවුද? අන්තපුරේ ස්ත්‍රීන්ද? නෑ පුතේ. සිද්ධාර්ථ උස කියන්නේ එහෙම ස්ත්‍රී ලෝලිත්වයක් නෙමෙයි. ස්ත්‍රීන් ගැන හිතේ ලෝල්කමක් දක්වපු කෙනෙක් නෙමෙයි. දැනුදු මගේ සිත පෙළන්නේ සිද්ධාර්ථ උසගේ සිත දැනුදු පීඩාවට පත් කරන්නේ මේ Tamanගේ බහර්යාව වූ යශෝදරා දේවිය. අපි දැන් බලමු ඊට පස්සේ
ඒ කියන්නේ පුතේ දැන් තනියම භාවනා කරන චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න යශෝදරා මතක් වෙනකොට ඒ වැඩේ කරගන්න බෑ කියන දේ තමයි මේ කවිය කියන්නේ. සිද්ධාර්ථ කුමාරයාට මෙහෙම වෙන්න ඇති කියලා හො හිතලා මේ කියන්නේ. නමුත් මේ කතාව යම් මට්ටමක නිවැරදි කියන්න පුළුවන් පුතේ. අපි බලමු ඊට පස්සේ සුවහසක් තරු පිරුණු රාත්‍රිය නිල් අහස් වියන් යට තනිව මා බඹුන්දම් පුරන කල සුවහසක් සිත් රැගෙන ඔබේ රුව ඉපදී කෙනෙහි දෙවී යයි. ඔන්න දැන් තනියම සිද්ධාර්ථ කුමාරයා භාවනා යෝගී ජීවිතයක් ගත කරන්නේ මේ සුවහසක් තරු පිරුණු රාත්‍රියේ අහසේ සුවහසක් විශාල තරු ප්‍රමාණයක් 84000ක් වගේ විශාල තරු ප්‍රමාණයක් පායලා තියෙනවා. විශාල ප්‍රමාණයේ තරු ලක්ෂ ගාණක් පායලා තියෙනවා නිල් අහස් වියන් යට. මෙහෙම මේ වගේ ලස්සන පරිසරයක භාවනා කරද්දී සුවහසක් සිත් රැගෙන ඔබගේ රුව ඉපදී කෙනෙහි දෙවී යයි. සුවහසක් සිත් විශාල සිත් ප්‍රමාණයක් ඉපදෙනවා මැරෙනවා ඉපදී කෙනෙහි දෙවී යයි. ඉපදී සිද්ධාර්ථගේ හිත දැවෙනවා, ශෝකයටපත් කරනවා. කවුද මතක් වෙන්නේ? යශෝදරා දේවිය ගැන සිත් ඇති වෙනවා, ශෝකයටපත් වෙනවා. නැවත මතක් වෙනවා, ශෝකයටපත් වෙනවා. යශෝදරා දැන් රාහුල කුමරා ඒ වදපු දවසේමයි, ඉපදුණු දවසේමයි ආවේ. ඔහුගේ ඒ හිතට දැමුණු සිතුවිලි තමයි මේ කියන්නේ. ඔබේ ගතෙහි මුදු මෙලක ඊට වැඩි බලවත් ඔබේ සිතෙහි මුදු මෙලක මා පෙළයි. යශෝදරා දේවියගේ ශරීරයේ තියෙන මෘදුභාවයට වඩා යශෝදරා දේවියගේ හිතේ තියෙන මෘදුභාවය තමයි සිද්ධාර්ථ තවුසාගේ සිත පීඩාවටපත් කරන්න කියන දේ මේ කිව්වේ. යශෝදරා දේවිය උතුම් ගුණාංග වලින් යුක්ත කාන්තාවක් කියලා තමයි අපි බෞද්ධ සාහිත්‍යය අහලා තියෙන්නේ. අපි යනවා ඊළඟ කොටසට. එය මකා ලනු පිනිස තව තවත් දුක් දෙමින් කය පෙළමි. මම යශෝදරාව අමතක කිරීම සඳහා තව තවත් දුක් දීලා මේ කයට තව තවත් වේදනා දෙනවා. දැන් මේ ශරීරයට අධික දුක දෙන අවස්ථාව අපිට දැන් බෞද්ධ කතා මතක් වෙනවා. වෙහි සුලං බර රැයෙහි එලිමහන් රුක් මුලෙහි සිරුර හිරිගඩු නැගෙන සීතලෙන් වැසි සුලං එනවා. එතකොට එලිමහන් රුක් මුලක වැසි සුලං එද්දී අවුව තියෙනවා. අර එලිමහනේ තියෙන ගහක් යට තමයි මේ භාවනා කරන්නේ. ශරීරයට දැඩි වේදනාවක් දෙන්නේ. ආහාර ගන්න නැතුව හිටියා, වතුරක් බොන්න නැතිව ඔයාලට මතක ඇති. ළඟට හම් වෙන ගෙඩියක් විතරක් කාලා හිටියා. සිරුර හිරුගඩ නැගෙන සීතලෙන් වස්ත්‍ර නැහැ. ඒ කියන්නේ වස්ත්‍ර රජගෙදර වගේ පෙරවගෙන ඉන්න වස්ත්‍ර නැහැ. උඩුකය නිර්වත් වෙන්න, උඩුකය අඩක් නිර්වත් වෙන්න පුළුවන් ඒ භාවනා යෝගී ජීවිතය ගත කරද්දී. සිරුර හිරුගැඩ නැගෙන සීතලෙන් ශරීරය හිරිගරු නැගෙන තරම් දැඩි සීතලකින් රාත්‍රියේ ගත කරන්නේ. නොපිලිසන් සිරුර ඇතිව කල් යවමි. සම්පූර්ණ නොවැසෙනු සිරුරක් සහිතව කාලය ගෙවනවා. දහදියෙන් ලුණු පෙපෙන මේ අවුව වැටිලා දාඩිය වැක්කිරිලා මේ දාඩියේ ලුණු පිපිලා, ඒ කියන්නේ දාඩිය වැක්කිරිලා සෝදාන්නේ නැති නිසා ඒ දාඩියෙන් ලුණු පිපිලා කියලා මේ කතුවරය කියන්නේ. දූලි වැකී ගත කොරල ඉරිතැරෙන ගිනිය මෙහි. ඇඟ පුරාම දූවිලි වැටිලා තියෙන්නේ. කොරල ඉරිතැරෙන ගිනිය මෙහි. ශරීරයේ හැම කොටස් වලට පැයිල වගේ ඉරි ඇති වෙලා ශරීරයේ හැමට පෝෂණයක් නැහැ, අවශ්‍ය ස්නානය නැහැ, නිින්ද නැහැ. එහෙනම් දැඩි දුකක් දෙවනවා මේ. දිව ගෙලෙන පිපාසා නොසිඳවා දැඩි තවුස්දම් පුරමි. දිව ගෙලෙන තරම් පිපාසය හිතන් නැතිව දැඩි දුකක් දෙමින් මේ තවුස්දම් පුරනවා අපේ සිද්ධාර්ථ තවුසා. මෙහෙම කරන්නේ මොකද? කතුවරය කවිය කියන්නේ යශෝදරා දේවිය අමතක කරන්න තමයි මේ දැඩි දුක දෙන්නේ. අපේ ශරීරයේ හිතට වේදනාවක් එද්දී ඊට වඩා ශරීර වේදනා බලවත් නම් සමහර විට අපේ හිතේ වේදනාව ටිකක් අමතක වෙන්න පුළුවන්. එහෙම දරන උත්සාහයක් ගැන තමයි මේ කියන්නේ. අපි ඊට පස්සේ බලමු. නහරවැල් ඉලිප්පි කටු ගැසුණු පොතු සිරුර වරින් වර හාමතින් ඇදහැලේ ක්ලාන්තව. ශරීරයේ නහර ඉලිප්පිලා, නහරවැල් ඉලිප්පිලා තියෙනවා. කටු ගැසුණු පොතු සිරුර, මේ ශරීරයේ හැමතැනම ඇට කටු පේන්නේ. පොතු සිරුර වරින් වර හාමතින් ඇදහැලී ක්ලාන්තව,
නොකා නොබී ඉඳලා එකපාරට කලාන්ත වෙලා වැටිලා යනවා. නොකා නොබී ඇඟට පරණ නැති නිසා. නිලංකාරව දෙයස දෙකන් ගැබ බිහිරි වෙයි. ඇස් දෙක නිලංකාරයි පේන්නේ නැහැ. මොකද ඒ තරම් බඩගින්නේ කුසගින්නේ වේදනාව දීලා තියෙන්නේ. දෙකන් ගැබ බිහිරි වෙයි. කන් නැහැ නැති ගන්නට අමාරුයි දැන්. හිස් කබල පුපුරුවා විසන්දිවයේ සන්දි. හිස් කබල පුපුරවන තරම් අමාරුයි. මේ ශරීරයේ සහන්දි ස්ථාන විසන්දි ඒ කියන්නේ කැඩිලා ගිහිල්ලා වගේ මේ අතපය හොල්ලන්න බෑ වගේ. ඒ තරම් දැඩි දුකක් දැන් දීලා තියෙන්නේ. අපි දන්නෝ මේක බෞද්ධ කතා ආශ්‍රයෙන් අපේ සිද්ධාර්ථ තවුසා අත්හදා බැලුවා ශරීරයට දැඩි දුක් දීලා මේ දුකනේ මේ සත්‍ය හොයාගන්න පුළුවන්ද කියලා. ඒ අවස්ථාව මේ මතක් කරන්නේ අපිට ඒ බෞද්ධ චිත්‍ර ඒ කතා මතක් වෙනවා දැන්. හික්මවා සිත පසක් කරනුව ඇත්ත ඉවසා ඒ හැම දිවාරෑ වෙරදරමි. හිත හික්මවලා යශෝදරා ගැන මතකයන් අමතක කරලා ඇත්ත සෙවීම සඳහා ඒ සියලු දුක විඳගෙන දිවාරෑ වෙරදරනව සිද්ධාර්ථ කුමාරයා. එහෙත් ඔබ ගැන මතක මොහොතකින් ඒ සියලු වෙර බිඳර පැන නැගී අවුල් කරයි මසිත. නමුත් ඔබ ගැන තියෙන මතකය, ඔබ කියන්නේ යශෝදරාව ගැන තියෙන මතකය මේ සියලුම දුක් ගැහැට ඒ සියලුම උත්සාහයන් බිඳ දමමින් නැවතත් මගේ සිත අවුල් කරයි කියලා නිර්මාණ ඉවර කරලා තිනවා. බෝඩිම 1970 එලි දැක්වුණු බෝඩිම කියන පද්‍ය සංග්‍රහයෙන් තමයි මේක උපුටා අරගෙන තියෙන්නේ. මේ නිර්මාණයේ පුතේ හරිම සරල භාෂාවක් තියෙනවා. අපිට බෞද්ධ සාහිත්‍යයේ කතාන්දරේ ඒ බුදුහාමුදුරුවෝ ගිහිගේ හැරලා ගිහිල්ලා බවුන්ඩම් වැඩිම සම්බන්ධ කතාව අපේ හිතට චිත්‍ර උපමැවෙනවා. අපි අහලා තියෙන චිත්‍ර දැකපු කතා අනුව අපිට මතක් වෙනවා. ඒ වගේම මේකේ භාෂාව හරිම නම්‍යශීලී භාෂාවක්. වෙලාවක ඔහු ඒ සුන්දර වනපියස වර්ණනා කරනවා. ඒ සිද්ධාර්ථ කුමාරයාගේ සැප සම්පත් ගැන වර්ණනා කරනවා. ඒ භාෂාව හරිම නම්‍යශීලී මටසිලුටු භාෂාවක් තියෙන මේකේ. පුතේ මේක තවදුරටත් කියද්දි අපිට මේකේ චිත්‍ර රූපමයනවා හරිම සංක්ෂිප්තයි කෙටි. ඊටාම කෙටි නිර්මාණයකින් මේ වගේ ලොකු කතාවක් මේ පොත් ගානාවක් ලියන්න පුළුවන් කතාවක් තමයි මේ කෙටි වචන කීපයකින් මහගමසේකරයන් ඉදිරිපත් කරලා තියෙන්නේ. අර මම මුලින් කිව්වා වගේ අපි හිතන්නේ මාර යුද්ධය කියන්නේ මාරයා කියලා මහා යෝධ සතෙක් ඇවිල්ලා එතකොට මාරයාගේ දුවරු ඇවිල්ලා බුදුහාමුදුරුවෝ පරාජය කරන්න උත්සාහ කරා කියලා. නමුත් ඇත්තම මාර පරාජය කියන්නේ මොකද්ද කියන එක සාමාන්‍ය ජනතාවට අඟවන්න මහගමසේකර මහතා උත්සාහ දරා තියෙනවා කිව්වොත් නිවැරදි. මොකද සිත දමනය කිරීම ඒ සිතුවිලි හදා ගැනීම තමයි මාර පරාජය කියන්නේ. අපේ සිත රහත් සත්‍ය අවබෝධයේ මට්ටමට පැමිණුවොත් අපි මාරය පරාජය කරලා. අන්න ඒ කියන බුදුදහමේ ගැඹුරු පණිවිඩය අපේ සංස්කෘතිය අභිබවා යමින් සංස්කෘතිය කියන කතන්දරයේ අභිබවා යමින් බුදුහාමුදුරුවෝ කියපු ගැඹුරු පණිවිඩය ඉස්මතු කරන්න මහගමසේකර මහතා උත්සාහ අරගෙන තියෙනවා. කොහොම වුණත් මේක නිසස් පද්‍ය නිර්මාණයක් විදියට එක් පැත්තකින් පාඨකයාගේ බුද්ධියට ආමන්ත්‍රණය කරවීමක් යම් කිසි මට්ටමක තියෙනවා. අර ජී.බී. සිරානායක මහතාගේ මේ නිර්මාණ වගේම නෙමෙයි. නමුත් යම් කිසි මට්ටමකට මේක බුද්ධියකට ආමන්ත්‍රණය කිරීමක් තියෙනවා. නියම මාර පරාජය කියන්නේ මොකක්ද කියලා කතුවරයා මේකේ දක්වලා තියෙනවා. හරි පුතේ මේ නිර්මාණය ගැන ඔයාලට මම හිතනවා ඔයාලට සැලකිය යුතු මට්ටමක යම්කිසි අදහසක් ගන්න ඇති කියලා. ඔයාලට මේ නිර්මාණය මේ වීඩියෝ පාඩම නරඹුව නම් යම්කිසි අදහසක් ගන්න ඇති. අපි මේ වගේ තවත් නිර්මාණ ගොඩක් කරලා තියෙනවා මේ සජීව රත්නවීර කියන YouTube නාලිකාවේ. ඔයාලට ඒවත් නරඹන්න පුළුවන්. ඔයාලගේ විභාගයට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපි මේ වැඩ ටික අපි කරන පාඩම් පුතේ ඊටාම පැහැදිලිව සම්පූර්ණ කරනවා. අපි ව්‍යාකරණ පාඩම් කරලා ඇති, රචනා සාරාංශ ගැන කරලා ඇති, බැද්දගම ගැන කරලා ඇති. අපි ඉදිරියේදී මේ සද්ධර්ම රත්නාවලිය ප්‍රශ්නයකට පිළිතුරු ලියන්නේ කොහොමද කියලා අපේ පුතාලට ප්‍රශ්නයක් තියෙනවා. මම ඒ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙයි. අපිත් එක්ක රැඳී ඉන්න. සියලු දෙනාටම සුබ දවසක්. අයබෝවන්.